දෙනෙක්ම දරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි අද දවසෙත් පින්වතුන්ලා සූදානම් වන්නේ සූත්‍ර පිටකය කියවන්නේ කොහොමද කියන කාරණාවට අනුව බ්‍රහ්මජාල සූත්‍රයේ තවත් දේශනාවක් ශ්‍රවණය කරන්නට. ඔබ දන්නවා අපි බ්‍රහ්මජාල සූත්‍රයේ යම්තම් කොටස් කිහිපයක් කතා කළා. ඒ කතා කරන හැම කොටසකදීම පාළි විවරණය අරගෙන ඒකට තියෙන අර්ථ කතා පාඩයන් අරගෙන අටුවාව මේක විස්තර කරලා තියෙන කොයි ආකාරයෙන්ද කියන එකත් එක්ක අපි තවත් විස්තර වශයෙන් මේවා කතා කරගෙන එනවා. ඉතින් එහෙම ගිහිල්ලා අපි අවසානයේදී කතා කරගෙන ආවේ සුප්පිය පරිබ්‍රාජකයා බ්‍රහ්මදත්ත කියන මානවකයාත් මෙදෙන්න. පාරේදී නැත්නම් මගට බහැලා රජගහනුවරත් නාලන්දාවත් අතරත් බුදුරජාණන් වහන්සේගේ අවර්ණය නැත්නම් අගුණ කිය ආවා කියන එකයි සහ අම්බලට්ටිකා කියන රාජඝාරකේ නැත්නම් රජතුමාට ක්‍රීඩා පිණිස හදපු නිවසේ එතන ගෙදරදී ඒ උයනේදී සුප්පිය පරිබ්‍රාජකයයි බ්‍රහ්මදත්ත මානවය අතර ඇති වෙච්ච මේ සංසිද්ධියකට හේතුව කුමක්ද කියන එකත් අපි ඒ ඔස්සේ කතා කළා. ඊට අපිට අද දවසේ කතා කරන්න තියෙන එතනින් එහා පැත්තේ කොටස පිළිබඳව. එතකොට අපි ඒක පටන් ගන්නෙ මෙන්න මෙහෙම. දැන් මේ කතාව අහගෙන ඉන්නවනේ මේක ඉන්නකොට එකට ඉන්නේ භික්ෂුන් වහන්සේලාටත් මේක ඇහෙනවා. අන්න ඒ නිසා විතරේදී භික්ෂුන් වහන්සේලාව සිහිපත් කරනවා අතකෝ සම්බහුලානම් බික්කු. සම්බහුලානම් බික්කු. පසුව බොහෝ භික්ෂුන් වහන්සේලා ප්‍රමාණයක්. දැන් මේ සම්බහුලානම් බික්කුණන් කව මෙතනදී අපිට ගාණ නිර්ණය කරන්නත් පුළුවන්. දැන් විනය පිටකය ගත්තට පස්සේ විනය පිටකයට අනුව නම් සාමාන්‍යයෙන් සම්බහුලා කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලා 3 දෙනෙකුට විනය ණය අනුව විනය ක්‍රමය අනුව. එතනින් එහාට 4 දෙනෙක් හෝ ඊට වඩා ඉන්නවා නම් සංඝ කියලා තමයි විනය ක්‍රමය ඇතුළේ කියන්නේ. එතකොට විනය ක්‍රමයෙන් මේක ගත්තොත් සම්බහුලා කියලා 3 දෙනෙක් කතා වෙලා තියෙන්නේ. හැබැයි මේකේ සූත්‍ර අට කතාව දක්වන මේ සූත්‍ර ක්‍රමයෙන් තමයි මේක දක්වන්නේ. 3 දෙනෙක්ගේ ඉඳන් සම්බහුලා කියලා කියනවා. 3 දෙනෙක්ගේ පටන් එතනින් එහාට කියන්නේ සම්බහුලා බික්කු කියලා. කොපමණ ප්‍රමාණයක් වුවත් අර්ථ ගන්නවන්න පුළුවන්. ඒ නිසා මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ මේ සම්බහුලා නම් බික්කු නම් කියවට පස්සේ මෙතන භික්ෂුන් වහන්සේලා 3 දෙනෙක් නෙවෙයි මේක සූත්‍ර ක්‍රමයෙන් කියලා තියෙනවා. ඊට වඩා ලොකු ප්‍රමාණයක් ඉන්නවා. සම්බහුලා නම් බික්කු නම් රත්ත්‍ය පච්චූස සමය. රාත්‍රී පස්චිම යාමයේදී මෙන්න මේක ඉතා වැදගත් කාරණාවක්. පස්චිම යාමයේ කියන කාලයේදී තමයි දැන් අර ඒකම් සමයන් භගවා කියලා ඒ සමයේ සංවත්සරයේ ඍතුව ගැන කතා නොකලට මෙතෙන්දී පච්චූස සමයන් කියලා දක්වන මේ රාත්‍රී පස්වියම් කාලයේ. දැන් ඔයගොල්ලෝ දන්නවා අපි මේක ඊටු ටිකක් පොඩ්ඩක් කතා කරගෙන එතකොට අපිට තේරෙනවා පච්චූස සමයන් පච්චුට්ඨිතානං මණ්ඩල මාලේ සම්නිසින්නානං සම්නිපතිතානං අයං සංකීය ධම්මෝ උදපාදේ. කොතරම්ද මේක උපදින්නේ මේ රාත්‍රී පස්චිම යාමේ මණ්ඩල මාලේ. මණ්ඩල මාලාව කියලා කියන්නේ මෙතනදී මේ හිඳින ශාලාවට කියන නම. වැඩ ඉන්නේ ශාලාවට කියන නමක් සංකීය ධම්මෝ උදපාදේ. සංකීය ධම්ම කියලා කියන්නේ මේ කතා ධර්මය. තමයි කතාව මේ කතා ධර්මය ඉපදුනා කියලා කියනවා. මේ ද භික්ෂුන් වහන්සේලා මේ අර සොප්පියගේ බ්‍රහ්මදත්තගේ සිදුවීම අහන් ඉඳලා මොකද කරන්නේ? මේ කතා ධර්මයේ උපදවනවා. කුමක්ද කතා ධර්මය කියන එක අපි කතා කරමු. මේකේ කොයි වෙලාවද මේ පස්චිම යාමය නැත්නම් පච්චූස සමයන් කියන එකත් අපි ටිකක් විසඳ ගන්න ඕනේ කාරණාවක්. දැන් බුදුරජාන් වහන්සේගේ බුද්ධ කිස එක්තරා ආකාරයකට ගත්තට පස්සේ ආකාර 5කට බෙදෙනවා. පෙරබත් කිස, පසුබත් කිස, පෙරයම් කිස, මැදියම් කිස, පසුයම් කිස. මේවා අහගන්න. ලියා ගන්න, මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේගේ දවස ගෙවෙන ආකාරය තමයි මේ පස් ආකාරයට පස්සාකාර බුද්ධ කිස කියලා පස්වදෑරුම් බුද්ධ කිස කියලා දක්වලා තියෙන්නේ. පෙරයම් කිස, පෙරබත් කිස, පසුබත් කිස, පෙරයම් කිස, මැදියම් කිස, පසුයම් කිස. එහෙමයි තියෙන්නේ. හරි. පෙරබත්, පසුබත්, පෙරයම්, මැදියම්, පසුයම්. පෙරබත් කිස කියලා කියන්නේ මොකද්ද? අපි මේකේ අර්ථ කතා විග්‍රහය අරගෙන බලමු. මෙන්න මෙහිමයි මේක දක්වලා තියෙන්නේ. එහි පෙරබත් කිස කියලා කියන්නේ උදෑසනම අවදිව, දේම අවදිව උපස්ථායකයන්ට අනුග්‍රහ පිණිසත්, ශරීර පහසුව පිණිසත්, සිරුර පිරියම් කර. දැන් බුදුරජාණන් වහන්සේගේ ශරීරය පිළිබඳව වර්ණනාවක් අපිට මේ සූත්‍රයේ පිටකයේදී ඉස්සරහදී හම්බ වෙනවා. අය මහා ප්‍රධාන සූත්‍ර වලට වගේ යනකොට අපිට විශාල ප්‍රමාණයක් ලක්කන සූත්‍ර වගේ වලට එනවා හම්බ වෙනවා. ඒකට අපි එතනදී කතා කරමු මේ මොනවද කියලා තියෙනවා. උන්වහන්සේ මේ සිරුර පිරියම් කරන්නේ නැත්නම් මේ දැහැටි වළඳනවා නම් ඒවා වළඳන්නේ කාරණා දෙකකට. මේක ජරාවටපත් වෙන නිසා නෙමෙයි. ඒක දක්වලා තියෙනවා. ජරාවට ශරීර පහසුව පිණිස. අර කියන්නේ ගඳ ගහනවා වගේ එකක් නිසා නෙමෙයි. ශරීර පහසුව පිණිස. භාගතුන් වහන්සේගේ ශරීරය එහෙම නැහැ. ඒකට
සූත්‍ර අදාළ තැනදී අපි දක්වන්නම්. එතකොට තමයි මේකේ රහ මේක අපි ක්‍රමානුකූලව ඉගෙනගෙන යන්නේ. එකක් ශරීර පහසුව පිණිස අනිත් දෙක උපස්ථායකයන්ට අනුග්‍රහ පිණිස. දැන් හිතන්න කවුරු හරි කෙනෙක් ගිලන් පස් එකක් පිළිගන්නවා. පිළිගන්නකොට අපිට උවමනා නැතත් අපි සමහරක් වෙලාවට දෙන්න කෙනාට අනුග්‍රහ පිණිස ඒක වළඳනවා කියලා. අන්න ඒ වගේ උපස්ථායකයන්ට අනුග්‍රහ පිණිසත් ශරීර පහසුව පිණිසත් සිරුර පිරියම් කරනවා. ඒ කරලා මොකද කරන්නේ? හුදකලා ආසනයක වැඩ ඉන්න. උන්වහන්සේ තනියම උදේවාරුව ටිකක් වැඩ ඉන්නවා කියලා තමයි දක්වලා තියෙන්නේ. පිණ්ඩපාත වෙලාව එළඹි කල තනියම හරි සංඝයාත් එක්ක හරි පිණු පිණිස හැසිරෙනවා. සමහර දවසට උන්වහන්සේ තනියම වඩිනවා. සමහරක් දවසට සංඝයා එක්ක වඩිනවා. දෙවිදියටම වඩිනවා. සමහරක්කට ප්‍රകൃතියෙන් පිණ්ඩපාතය හැසිරෙනවා. සමහරක් විට පෙළහැර සහිතව පිණ්ඩපාතය යනවා. ප්‍රകൃතියෙන් කියලා කියන්නේ සාමාන්‍ය මිනිසෙක් වගේ කියන්නේ නොඑක් පෙළහැරවල් පාන්න නැතුව පිණ්ඩපාත යන අවස්ථාවකුත් උන්වහන්සේට තියෙනවා. හැබැයි තවත් වෙලාවක් තියෙනවා. උන්වහන්සේ පෙළහැරින් පිවිසෙනවා කියලා දක්වනවා. දැන් පිළිගන්නේ මේ පෙළහැරින් පිවිසෙනවා කියන එක දක්වද්දී මම මේක කියන්නේ. මේවා ඇවිල්ලා මේ සාහිත්‍ය රස නිබන්ධන නෙමෙයි. එහෙම නෙමෙයි. එතකොට කාගේවත් හිත සතුටු කරන්න ලියපු කතා නෙමෙයි. මේවා දැන් මගේ යුතුයකම තමයි මේක කියලා දෙන්නේ කැති සැටියි. ඒකට මේවා පිළිගැනීම Tamanට භාග්‍යතුන් වහන්සේ ගැන කොයිතරම් ශ්‍රද්ධාවක් තියෙනවද? ඒ ශ්‍රද්ධා අනුසාරය ඇතුලේ මේක තේරුම් ගන්න පුළුවන්. මේ සූත්‍රයේ තියෙන බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානිය ගැන දැනගෙන ගුණ කියන කෙනා තමයි හරියට බුදුරජාණන් වහන්සේ ගුණ කියන්නේ. ඒක සීලමත්තන් මේ සීල මාත්‍රයට ගුණ කියන අය නෙමෙයි. සීල මාත්‍රයට. ඒක ඕරක මත්තන්. ඒක ඊටාම අල්ප ප්‍රමාණයක්. ඒ නිසා මේවා කියනකොට සමහරුන්ට සැක උපදින්නත් පුළුවන්. ඒවා එතකොට අපි තේරුම් ගන්න ඕනේ අපේ තියෙන ශ්‍රද්ධාවත් එක්ක භාගතුන් වහන්සේ පිළිබඳව මේ ධර්මයේ පිළිබඳව තියෙන දැන් ඇත්තට පෙරේ ධම්මවිජය සාහිණාංශ කියන ස්වාමීන් වහන්සේ ගත්තොත් ඔබ හිතන්නකෝ මේවා කියවනකොට කවදාවත් අපිට සැකයක් ඉපදිලා නැහැ. ඒකට හේතුව මේ අපි තථාගත ධර්මාර්ථ දකින්න නිසා, දන්න නිසා, අවබෝධ කරගෙන ඉන්න නිසා අපිට තේරෙනවා මේ එකත් එක්ක බුදුරන් වහන්සේ නමකට පවතින්න පුළුවන් ආකාරය කෝකද කියන එක. විශේෂම යමා මහ පෙරහැර පාන තැන සමහරු කියනවා මේ යමා මහ පෙරහැර විශ්වාස කරන්න බෑ. ඒක මේ අඥානියන්ගේ කියන්නේ චිත්ත පරම්පරාවට හිතෙන්නේවත් නෑ මෙහෙම කරන්න පුළුවන් කියලා. ඒ තමයි සර්වඥතා ඥානීය තියෙන විශේෂත්වය. ඉතින් උන්වහන්සේ පෙළහැරින් පිවිසීම පිළිබඳවත් මේ අට කතාව ලියලා තියෙන හරි ලස්සන විග්‍රහය. උන්වහන්සේ පෙළහැරින් පිවිසෙනවා නම් මුලින්ම මේ මෘදු වාතය ඇවිල්ලා පෘථිවිය පිරිසිදු කරනවා කියනවා. කියන්නේ ওই තියෙන කොළ කෑලි, ආටු ඉති කටු කෑලි අරන් යනවා. වලාකුළු ජල බිඳු විසිරෝමින් දූවිලි සමනය කරයි. දූවිලි හැසිරෙන එක නැවත ওই වැසි බිඳු ඇවිල්ලා ඒක පොළව සමනය වෙනවායි කියලා සිහිපත් කරනවා. දූවිලි ඇහිරෙන්නේ නැති වෙන්නේ. ඉහළින් වියනක් වී සිටි උන්වහන්සේට අවශ්‍ය කරන සීතල ලබා දෙන්න ඉහළින් වියනක් වෙලා මේ වැහි බිඳු පවතිනවා කියනවා. මේ බුදු කෙනෙක්ගේ ආශ්චර්යය. තවත් වාතය මල් ගෙනවිත් මහමග විසිරවයි. තවත් වාතයන් පොඩි මල් ගෙනල්ලා මහමග විසිරවනවා කියනවා. බුදුරජාණන් වහන්සේ වඩිනකොට ගොඩලි වලවල් සම වෙයි. ඒ කියන්නේ ගොඩලි තියෙන තැන් පොළවට සම වෙනවා. වලවල් තියෙන තැන් පොළවේ ඒ ප්‍රමාණයට හැදෙනවා. මේක පිළිබඳව මේවා දක්වලා තියෙනවා ග්‍රන්ථවල. මේ අපි හිතලු කියනවා නෙමෙයි. පාතබන භූමිය සුව පහසු පරිදි සමය. උන්වහන්සේගේ පාදය යම් තැනකද තබන්නේ ඒ තබන තැන උන්වහන්සේගේ සිරිපතුලට සුව පහසු ලෙස සම වෙනවා කියලා දක්වලා තියෙනවා. නෙළුම් මල් හෝ පා පිළිගනි. ඇතැම් තැන්වලදී මල් හෝ පැමිණ පා පිළිගන්නවා කියලා දක්වලා තියෙනවා. සවනක් රැස් ඔබම බුදුවයි. නොයෙකුත් රැස්මාලාවන් ඔබම බුදුවනවයි කියන එක දක්වලා තියෙනවා. ඇත් අස්යොත් ආදීහු කියන්නේ මේ පක්ෂීන් සිව්පාවන් තමන්ගේ තැන්වලම සිට මිහිරි නාද කරයි. බෙර වීණාදී දෙසේම වෙත් සඳහන් කරනවා මේ සංගීත භාණ්ඩ වැයෙනවා කියන්නේ. බලන්න මේ ආශ්චර්ය කොච්චරක්ද කියලා. මිනිස්සුන්ගේ ආභරණ සිරුරට පැමිණෙන්නේ. මිනිස්සු ඒකින් දැනගන්නවයි කියනවා. අද භාග්‍යතුන් වහන්සේලා පිණ්ඩපාත වඩිනවා. මිනිස්සු දේම දානෙට ලෑස්ති වෙලා භික්ෂුන් වහන්සේලා ආවට පස්සේ අපිට 10ක් දෙන්න අපිට 20ක් දෙන්න කියලා බෙදාගෙන දානි පිළිගන්නවා කියන ඒ නිසා. මෙසේ ජනයාට අනුග්‍රහ කොට නැවත වෙහෙරට වඩි. අන්න වෙහෙරට වැඩම කරලා එහි මණ්ඩන මාලේ නැත්තම් හිඳිනි ශාලාවට වෙලා මේක ලස්සන කතාවක් තියෙනවා. අනිත් භික්ෂූන් බත්කිස නිමවනතුරු හිඳ නිම වූ බව උපස්ථායකයා දැනුම් දුන් පසු කඳ කිලියට පිවිසේ. අනිබන් නායකයාගේ හැටි. අනිත් භික්ෂුන් වහන්සේලා දානේ වළඳින්න ඉවර වුණා කියන එක උපස්ථායකයා දැනුවත් කරාට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ අර දැන් පින්නපාත ගිහිල්ලා ඉවල කෙලින්ම හිඳින මණ්ඩල කියන්නේ. හිඳින ශාලාවක තමයි ඉන්නේ. ප්‍රධාන තැන දාන ශාලාව වගේ තැනක.
අනිත් භික්ෂුන් වහන්සේලා දානි වළඳලා ඉවරයි කියන පණිවිඩය දැනුම් දුන්නට පස්සේ තමයි උන්වහන්සේ එතනින් තමන්ගේ ගඳ කිලියට යන්නේ. මෙන්න මේ වැඩ ටිකට කියනවා පෙරබත් කිසේ සිදු කරන වැඩ ටික කියලා. පෙරබත් කිසේ කරනවා. ඊළඟට එනවා පසුබත් කිස කියන එක. දැන් පසුබත් කිස. ඔන්න දැන් ගඳ කිලියට වැඩම කරාට පස්සේ බතින් පස්සේ කාල වේලාව පෙන්නනවා. ගඳ කිලියේ පනවල තියෙන බුද්ධාසනයේ වැඩේ ඉඳලා භික්ෂුන් වහන්සේලාට ඔය පිටුතුල අහලා තියෙන බුදුරණන් වහන්සේ හැමදේම කියන ගාතාවක් තියෙන අප්‍රමාදේන භික්කවේ සම්පාදේත. මහණෙනි අප්‍රමාදීව සම්පාදනය කරගන්න බුද්ධෝත්පාද කාලයේ දුර්ලභයි, මිනිසත් බව දුර්ලභයි, පැවිද්ද දුර්ලභයි ආදී වශයෙන් භික්ෂුන් වහන්සේලා හැමදාම මේ ගාතාව කියලා අනුශාසනා කරනවා කියන එක දක්වලා තියෙනවා. සමහර භික්ෂුන් වහන්සේලා එතනදී භාග්‍යතුන් වහන්සේගේ කමඨහන් විමසනවා. භාග්‍යතුන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලාට චර්යානුරූපීව කර්මස්ථාන ලබා දෙනවා. අනතුරු උන්වහන්සේලා තම තමන්ගේ වාසස්ථාන වලට පිටත් වෙලා යනවා. සමහරව රුක් මුල් වලට යනවා, සමහරව ගල් ගුහා වලට යනවා, සමහරව පර්වත වලට යනවා, සමහරව තවතිසාවට යනවා, සමහරව පරණින් වසවර්ති භවනට පවා ගිහිල්ලා තම තමන්ගේ භාවනාවන් සිද්ධ කරන බව දක්වලා තියෙනවා. අනතුරු භාග්‍යතුන් වහන්සේ කැමති නම් සිරුර අස්වසාලනු පිනිස මොහතක් සිංහ සෙයියාව කරනසේක මොහතක් සැතපෙනවා කියන එක දක්වලා. සිංහ සෙයියාවෙන් සීනුවණින්. එහි දෙවනි කොටසේදී කියන්නේ පෙරබත් කිසේ පළමු කොටස දෙවෙනි කොටස සමාන පසුබත් කිසේ පළවෙනි කොටස දෙවෙනි කොටස තුන්වෙනි කොටස කියලා කොටස් තුනකට බෙදෙනවා උන්වහන්සේ. පළවෙනි කොටස මේ කියපු ටික කළ දෙවෙනි කොටසේදී ලොව බලා වදාරනසේක. උන්වහන්සේ ලෝකේ දිහා බලනවා කියනවා අද කාටද මට පිට වෙන්න පුළුවන් කියලා. දවසට දෙවරක් භාග්‍යතුන් වහන්සේ ලෝකේ දිහා බලනවා කියන එක මේකෙදි දක්වලා තියෙනවා. අපි ඉදිරියේදී බලමු. තව වෙනස් වෙන තැන් තිබ්බොත් බලන්න අපිට දැනට මේක තේරුම් ගන්න පුළුවන්. මෙතනදී එන එකවරක් උන්වහන්සේ මෙතනදී එකවරක් බලනවා. අයිත් පාන්දර කාලේදී එකවරක් බලනවා. අපිට ඒක තව ටිකකින් හවු වෙනවා. තුන්වෙනි කොටසේදී වෙහෙරට රැස් වූ පිරිසට අනුරූප පෙළහරින් වැඩම කොට දම් සභාවේ පනව ඇති බුදු අසුනේ හිඳ සුදුසු කාලයට සුදුසු දහම් දෙසනසේක. හවස් කාලයේදී ඒ කියන්නේ මේ පසුබත් කාලයේ තුන්වෙනි කොටසේදී මොකද කරන්නේ උන්වහන්සේ පැමිණි පෙළහැරට අනුරූපී පෙළහැරින් පමින එන්න ඕනි විදිහට එනවා. දැන් මාගන්ධිය එනකොට උන්වහන්සේ ඒකට සුදුසු පෙළහරක් පෑවනේ. රුප්පල වර්ණා වෙනකොට ඒ සුදුසු ආකාරයට. පිප්පලි කුමාරය එනකොට ඒකට සුදුසු පෙළහරක් පාගෙන හිටියා. අන්න ඒ වගේ සුදුසු පෙළහරින් පැමිණ ඒ අයගේ චිත්තයන් පිරිසිඳ දැකලා ඒ අයට සුදුසු ලෙස ධර්මයේ දේශනා කරනවා කියන්නේ. ඒ සුදුසු කාලය දැන් ඔය පැය ගණන් කියුන්නේ සුදුසු කාලය දැන විසුරුවා හරිනසේක. මේකට කියනවා පසුබත් කිස කියලා. ඒ බුද්ධ කිස. අපිට අර පස්චිම යාමී කියන එක තේරුම් ගන්න මේ ටික වැදගත්. අනතුරුව පෙරයම් කිසේනවා. මේ කියන්නේ රාත්‍රී කාලේ කොටස් තුනකට බෙදෙන්නේ පෙරයම්, මැදියම්, පසුයම් කියලා. පෙරයම් කිසේදී උන්වහන්සේ සිරුර දියයිස ගැනීමට කැමැත්තේ නම් බුදු අසුනින් නැගී නහන කොටුවට පිවිස උපස්ථායක විසින් පිළියෙල කොට ඇති දියෙන් සිරුර සතපවා ගන්නාසේක. කැමති නම් උන්වහන්සේට හිමත් කරන්න පුළුවන් ශරීර පහසුව පිණිස. අනතුරුව ආලින්දේ පනවන ලද බුදු අසුන වෙත ගොස් මොහොතක් හුදකලාවේ වැඩ සිටිනසේක. මොහොතක් හුදකලාවේ වැඩ සිටිනසේක. නැවතෙන් පසු භික්ෂූන් පැමිණෙන අතර උන්වහන්සේලාගේ කමඨහන් ගැටලු විසඳා දෙත්. දහම් දේශනාව කායචනා කරන ලද කල්හි ඔවුන්ගේ සිතෙහි සපුරමින් පෙරයම් ධර්ම දේශනා කරමින් ගත කරනසේක කියලා සිහිපත් කළා තියෙනවා. මේකට කියනවා පෙරයම් කිස කියලා. අනතුරුව දසදහසක් සක්වල දේවතාවන් අවසර ලබනවා. ඒගොල්ලෝ කලින් පිළියෙල කරගත් ප්‍රශ්න ටික අරගෙන භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා. භාග්‍යතුන් වහන්සේත් අඩුම මේ මැදියම් කිස පුරාවට අඩුම ගාථා පද 4කින්වත් උන්වහන්සේලාට ධර්මයේ දේශනා කරලා මැදියම් රැය එහෙම කරමින් ගත කරනවා. බලන්න පෙරයම් මැදියම් භාග්‍යතුන් වහන්සේ සම්පූර්ණ දිනය පුරාම ශ්‍රාවකයන්ට අනුග්‍රහ කරපු ශාස්ත්‍රුන් වහන්සේ. ඊට පස්සේ පසුයම් කිස එනවා. ඒ කියන්නේ පාන්දර යාමේ පසුයම් කිස එනවා. පසුයම් කිසත් කොටස් 3කට කඩනවා උන්වහන්සේ. කොටස් 3කට කඩලා පසුයම් කිසෙන් පළවෙනි කොටස පෙරබතේ ඉඳන් මේ වෙනකම් සිරුරට ලත් විඩාව නිවා ගන්න, මහන්සිය නිවා ගන්න සක්මනින් ගත කරනවා කියන එක දක්වලා තියෙනවා. සක්මන් කරමින් ගත කරනවා. දෙවෙනි කොටසේදී ගඳ කෙලියට පිවිස සිංහ සෙයියාව කරන සේක. ඔන්න මොහොතක් විවේක ගන්න වෙලාව තමයි මේ භාග්‍යතුන් වහන්සේ. ඒ කියන්නේ පෙරයම් කිසේ පසුයම් කිසේ මැද කොටසේ තමයි උන්වහන්සේ විවේක ගන්න. සිහිපත් කරලා තියෙනවා. අපි පිටුන්නේ මේක වෙලාව අනුව කඩනවට වඩා මේ කාලය පිළිබඳව තේරුම් ගැනීම වැදගත්. මොකද මේක වෙලාවට කඩන්න ගිහිල්ලා මොකද මේව වෙලාවක් දක්වලා නැහැ. වෙලාවට කඩන්න ගිහිල්ලා මේකට අපරාධයක් වෙන්න පුළුවන්. ඒ නිසා තෙවෙනි කොටසේදී කියන්නේ පසුයම් තෙවෙනි කොටසේදී නැවත නැගී හිඳලා
පෙර බුදුවරුන් හමුවේ දන් සිල් ආදී වශයෙන් කරන ලද උත්සාහය තියෙන නැත්නම් මහා කරුණා ඇසින් ලෝකය බලා බදාරනසේක කියලා සිහිපත් කළා තියෙනවා. එතකොට අපිට තේරෙන උන්වහන්සේගේ දවසින් දෙවරක් උන්වහන්සේ ලෝකයේ දිහා බලලා වදාරනවා කාටද අද මම පිට වෙන්න ඕනේ කියලා මහා කරුණාවෙන් දෙවරක් ලෝකයේ දිහා බලනවා කියන එක පෙන්න තියෙනවා. මෙහෙම තමයි උන්වහන්සේගේ දවස ගෙවෙන්නේ. මෙහෙම තමයි බුදු කෙනෙක්ගේ දවස ගෙවෙන්නේ. දැන් එදා ඒ දවසේ මේ අදාළ සූත්‍රයේ වෙච්ච දවසේ උන්වහන්සේ පෙරබත් කිස රජගහනුවරදී අවසන් කරලා පසුබත් පැමිණි කල්ලි මගට බැහැලා පෙරයම භික්ෂූන්ට කමඨාන් කියලා දීලා මැදියම දෙවියන්ගේ ප්‍රශ්න විසඳලා පස්චිම යාමේදී සක්මනට බැස්සා. දැන් පස්චිම යාමේ කොටස් තුනකට කැඩුවනේ සක්මන සිංහසෙයියාව කරන කාලේ මහා කරුණාවෙන් ලෝ බලන කාලේ. මේ පාන්දර යාමේ. සක්මනට බැහැලා ඉන්නකොට තමයි භික්ෂුන් වහන්සේලා සර්වඥතා ඥානී ආරම්භය කරපු මේ කතාව උන්වහන්සේට ඇහෙන්නේ. එහෙම එකක් තියෙනවා දැන්. ඒ කතාව මොකද්ද කියන එක අපිට ඊළඟට එනවා. මේ කතාව ඇහෙන්නේ බුදුරජාණන් වහන්සේට ඊ වෙලාවේ. අපි බලමු මේ කතාව මොකක්ද කියලා. මේ පස්චිම යාමයේ කියලා මෙතෙන්දී සිහිපත් කරේ. එහෙනම් මේ පස්චිම යාමයේ පළවෙනි කොටස කියන එක පින්වතුන්ලා මතක තියාගන්න උන්වහන්සේ සක්මන් කර කර ඉඳි තමන්ගේ විඩාව ශරීරයේ විඩාව නිවන්න ඒ වෙලාවේ තමයි උන්වහන්සේට මේ කතාව තමන්ගේ ශ්‍රවණ මාත්‍රයට වැටෙන්නේ. මෙන්න මෙහෙම භික්ෂුන් වහන්සේලා කතා කරනවා කියලා. කොහොමද කතා කරන්නේ? අච්චරියං ආවුසෝ අබ්බූතං. ආශ්චර්යයි අද්භූතයි කියලා කියනවා. පෙර නොවිරූ දෙයක්. යාවං චිදං තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන සත්තානං නානාදි මුත්තිකා සුප්පටි විදිතා. මේ බුදුරජාණන් වහන්සේ ඥානතා ආසය අනුසය දකින්න නිසා පස්සතා අත්ලී තැබූ නෙල්ලි ගෙඩියක් මෙන් සියලුම ඤෙය්‍ය ධර්ම දැනගත යුතු ධර්ම දකින්න නිසා උන්වහන්සේට කියනවා පස්සතා කියලා. සම්මා සම්බුද්දේන සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සත්තානං නානාදි මුත්තිකා මේ නානාදි මුත්තිකා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තුන මහණෙනි මේ සත්වයා ධාතු ධාතු වශයෙන් ඒ අයට සැසඳෙනවා. සමහරු හීන අදිමුක්තකයෝ හීන අදිමුක්තියත් එක්ක යන්නේ කැමතියි. කල්යාණ අදිමුක්තිකයෝ කල්යාණ අදිමුක්තියත් එක්ක යන්නේ කැමතියි. ඔය දුතාංග සමාදන් වෙනයි දුතාංග ආදී වශයෙන්. මේ අර එහෙම මිනිසුන්ට සමහර අදිමුක්තතා තියෙනවා. සමහරු එක මිනිස්සයාට එක කෙනා විදි දෙකක්. ඒ වගේම සමහරු මේ දැන් ලෝකෙ ඉන්නවද මෙහෙම එකම සිතිවිලි රටාව ජනනය වෙන මිනිස්සු අඩුයි ලෝකෙ. හිතන්නකෝ එහෙම එකම සිතිවිලි රටාවද ධාතු වශයෙන් ගැලපීම වෙනයි. හැබැයි මිනිස්සුන්ගේ තමන්ගේ චිත්තසංතානවල තියෙන එක අදිමුක්තිය. මේ කියන්නේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ එකම සිතිවිලි රටාවෙන් සිතන මිනිස්සු දෙන්නෙක් ඉන්නවා කියන එක මිනිස්සු සමහරක් විට හිතන්න පටන් ගන්නවා. හැබැයි බොහෝ වෙලාවට එහෙම වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ හැම එකක්ම ඒ විදිහට දේශනා කළා තියෙනවා. ඒ නිසා මේ සිහිපත් කරනවා මේ බුදුරජාණන් වහන්සේ මේ නානාදි මුත්තික සත්වය පිළිබඳව සුප්පටි විදිතා මනාව දැනගත්තා. අනේ ආශ්චර්ය අద్භූතයි කියලා භික්ෂුන් වහන්සේලා කතා කරන මේ දෙන්නගේ සිද්ධිය දැන් බලන්න මේ ගුරයි ගෝලයයි කතා දෙකකනේ. එකම තැන එකම ගුරයි එකම ගෝලයයි කතා දෙකක. මේ නානා අදිමුක්ති සහිත සත්‍යය පිළිබඳව බුදුරජාණන් වහන්සේ මනාව දැනගත්ත නේද කියලා තමයි මේ භික්ෂුන් වහන්සේලා අතර කතාව වෙලෙන්නේ. එළවෙනකොට මේක අහනවා මේක ඇහෙනවා බුදුරජාණන් වහන්සේට අතනදී. අන්න කියනවා අතකෝ භගවා ඉක්බිති භාග්‍යතුන් වහන්සේ තේසං බික්ඛූණං ඉමං සංඛ්‍යා ධම්මං විදිත්වා. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාගේ මේ කතා ධර්මය දැනගන්නේ කොතනදීද? අන්න අර සක්මනේදී තමයි දැනගන්නේ. එතකොට උන්වහන්සේ එතන ඉඳන් දකිනවා මේ භික්ෂුන් මගේ සර්වඥතා ඥානීය ආරම්භය ගුණ කතාවක් කතා කර ඉන්නවා. මේ කතාව ඇහිලා. මවුන්ට සර්වඥතා කෘත්‍ය ප්‍රකට නැහැ. මටමනේ ප්‍රකට වෙලා තියෙන බුදුරන් වහන්සේට විතරයි ඒක ප්‍රකට. මම ගියායින් පස්සේ උන්වහන්සේලා කතාව මට දන්වනවා. දන්වලා මම ඒකේ අර්ථෝත්පත්තිය කොට සීලය තෙවදාරුම් කොට චූල සීල මහා සීල චූල සීල මධ්‍යම සීල මහා සීල කියලා තෙවදාරුම් කොට බෙදලා දෙසට මිත්‍යා දෘෂ්ටීන් දක්වමින් සිංහනාද කරමින් බුදුගුණ ප්‍රකට කොට මහමෙර ඔසවන්නාක් මෙන් දක්වා බ්‍රහ්මජාල සූත්‍රය දේශනා කරනවා. ඒ දේශනාව මා පිරිනිවියද අවුරුදු 5000ක් කල් සත්‍යයන් අමෘත මහා නිර්වාණයට පමුණවන මහ පොළොව කම්පා කරන බ්‍රහ්මජාලයේ දේශනා කරන්නට කාලයයි කියලා තමයි උන්වහන්සේ දැනගන්නේ. දැනගෙන යේන මණ්ඩල මාලෝ තේන උපසංකම. හිඳින ශාලාව යම් තැනකද අන්න එතනට වැඩම කරා. වැඩම කරලා උපසංකමිත්වා එළඹිලා පඤ්ඤත්තේ ආසනේ නිසීදි. පනවා තිබ්බ ආසනේ උන්වහන්සේ වැඩ හිටියා. පනවා තිබ්බ ආසනේ වැඩ හිටියා. පඤ්ඤත්තේ ආසනේ. මේක ලස්සන කතාවක්. මේ පඤ්ඤත්තේ ආසනේ කියවට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ යම් තැනක භික්ෂුන් වහන්සේ නමක් වැඩ ඉන්නවා නම් ඒ තැන අනිවාර්යයෙන්ම බුදුරජාණන් වහන්සේට මේ භික්ෂුන් වහන්සේ නමක් ඉන්න තැන බුදුරජාණන් වහන්සේට ආසනයක් පනවලා තියෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ කර්මස්ථානීය දීලා දුන්නාට පස්සේ
පස්සේ ආපහු හිතින් පිරිසිඳල් බලනවා මගේ ගෝලයා මගේ ශිෂ්‍යයා කර්මස්ථානීය වඩනවද කොහොමද පින්ද මන්ද කියලා. එතකොට යම් වෙලාවක උපකාරයක් කිරීම පිණිස දැක්කොත් එහෙම මා වගේ ශාස්ත්‍රුන් වහන්සේ නමක් ලබලත් මේ ශිෂ්‍යයාට මේ ධර්මය අවබෝධ කරගන්න බැරි වුණොත් අපරාධයක් කියලා හිතලා ඒ තැන් වලට එළඹෙනවා. අන්නේ එළඹෙනකොට දුවන්න බෑනේ පුටුවක් නැහැ කියලා ගෙදර වගේ. දැන් ගෙදර නම් ඒවනේ අනේ පුටුවක්වත් ලෑස්ති කරේ නැහැ කියලා කියනවනේ. ඒ නිසා භික්ෂුන් වහන්සේලා තැන් වලදී පුටු තියෙනවා නම් පුටුවක් පනවනවා. පුටුවක් නැත්තම් වැලි ගොඩක් හරි ඉහිරෝලා තියෙනවා. වැලි ගොඩකුත් නැත්තම් පරණ්ඩල් හරි ගෙනල්ලා බිමට දාලා තමන්ගේ පාංශකූලික සිවුර හරි බුදුරජාණන් වහන්සේට පනවලා තිබීම ඒ කාලේ බුද්ධ කාලේ අනිවාර්ය සිරිතක්. අන්න ඒ නිසා තමයි මේකේ පැනවූ ආසනය කියලා දක්වලා තියෙන්නේ. දැන් මේ මණ්ඩල මල් නැත්නම් මේ හිඳින ශාලාවෙදි නම් ඇත්තටම රජතුමාගේ ආසනෙම තිබ්බා. ඒ නිසා රජුගේ අසුනම එය ගසා දමා පනවා එය පිරිවරා සිට භික්ෂුන් වහන්සේගේ අධිමුක්ති ඥානය ආරම්භය ගුණ ප්‍රකාශ කරගෙන තමයි මේ භික්ෂුන් වහන්සේලකී භාග්‍යතුන් වහන්සේ ඒ නිසා වැඩම කරලා මණ්ඩල මාලියට වැඩම කළා නැවත මෙන්න මේ ආසනේ වැඩ හිටියයි කියන එක දක්වලා තියෙනවා. විසජ්ජකෝ භගවා හිමි ඉඳගත් භාග්‍යතුන් වහන්සේ බික්කු ආමන්ත්‍රේසි භික්ෂුන් වහන්සේලාට කතා කරා. කායනුකොත් බික්කවේ ඒතරේ කතාය සම්නිසින්නා සම්නිපතිතා කාචපන වූ අන්තරා කතා විප්ප කතා. මේ මං එනකොට ඕගොල්ලෝ කතා කරගෙන හිටිය කතාව මොකද්ද? අඩාල කරපු කතාව මොකද්ද? ඉවර කරපු නැති කතාව මොකක්ද කියලා බුදුරණන් වහන්සේ අහනවා. දැන් මේ බුදුරණන් වහන්සේ අහනවා කියන තැනදී මෙතනදී මේකට වැඩි විස්තරයක් අට කතාව දෙන්නේ නැහැ. හැබැයි දැන් අපි මේ අහනවා කියන එකේදී ඒ බුදුරණන් වහන්සේ දැනගෙන ඇවිල්ලා ඇහුවේ. අනිත් මේකත් වෙනවා. බුදුරණන් වහන්සේ දැනගෙන ඇවිල්ලා ඇහුවේයි කියලා අපිට හිතා ගන්න පුළුවන්. බුදුරණන් වහන්සේ ගැන තියෙන ওই බුදුරණන් වහන්සේ අහන ඇසීම පිළිබඳව ඥානත්තාපි තථාගතා පුච්ඡanti ඥානත්තාපි නපුච්ඡanti. කාලං විදිත්වා පුච්ඡanti කාලං විදිත්වා නපුච්ඡanti. ඇත්තටම මේකේ දක්වලා තියෙන ඔය බුදුරජාණන් වහන්සේ මෙහෙම අහන්න කාරණා ටිකක් තියෙනවා. උන්වහන්සේ ඇත්තටම මෙහෙම අහන්නෙම පින්වත්නි දැන් මේ කතාව ඇදලා ගන්න එපා. දැන් උන්වහන්සේට මේක අහනකොටම උන්වහන්සේගේ හිතේ තියෙන මම මේ ඕගලයි කතාව කඩා බිඳ දාන්නා වෙන්නේ එකපාරට ඇවිල්ලා කියන්න බෑනේ. කඩා බිඳ දාන්නා වෙන්නේ මම මේ සර්වඥ බැවින් ඔබගේ කතාව නිමකොට මුදුන්පත් කිරීම පිණිස තමයි මම වැඩම කළේ. කියන අදහසින් තමයි භාග්‍යවතුන් වහන්සේ මේ වෙලාවේ මේක අහන්නේ. අහනකොට අන්න ඊට පස්සේ මොකද කරන්නේ මේ භික්ෂුන් වහන්සේලා කියනවා තමන් කර හිටිය කතාව. ඒක තමයි ඔය පෙළේ ඊළඟට දක්වලා තියෙන තමන් කර හිටිය කතාව. මෙන්න මේ ආකාරයේ කතාවක් තමයි අපි කර හිටියේ කියන එක භික්ෂුන් වහන්සේලා සිහිපත් කරනවා භාග්‍යවතුන් වහන්සේට. ඉතින් මේක කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ ඊළඟට ගන්න සූත්‍රයේ මුල් ටික තමයි අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ ගන්නවා ඊට පස්සේ මේකේ සූත්‍රය දැන් බුදුරජාණන් වහන්සේට කිව්වනේ විස්තරය අපි කතා කරගෙන ඉතින් මෙන්න මේවා ගැන තමයි මේ ගැන තමයි අපේ කතාව පිටලා තිබ්බේ අපි කතා කරගෙන හිටියේ මේ සුප්පියගේ මානවකයාගේ මේ කතාව භාග්‍යවතුන් වහන්සේ කලින්ම කියලා තිබ්බ හැටි භාග්‍යවතුන් වහන්සේගේ නානාදි මුක්තකයන් පිළිබඳව එකම හිත් පරම්පරාවක් නැති මිනිස්සු පිළිබඳව උපවාස කියලා තිබ්බ හැටි එහෙම තමයි ඔය ඊළඟ නැවත කාර්යයක් ඔය සූත්‍රයේ ඉතුරු පාළි ටික තියෙනවා. ඊළඟට අපි ඔගේ පස්වෙනි පේළියට යනවා. අනිතරී තමයි මේ සූත්‍ර දේශනාව පටන් ගන්නේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේදී පටන් ගන්නවා මමං වා භික්කවේ පරි අවන්නං භාසෙය්‍යුම් ධම්මස්ව අවන්නං භාසෙය්‍යුම්. මහණෙනි කවුරු හරි කෙනෙක් මමං වා භික්කවේ පරි අවන්නං භාසෙය්‍යුම්. මම ගැන හරි ධර්මයේ ගැන හරි සංඝයා ගැන හරි කවුරු හරි පිට කෙනෙක් අගුණ කියනවා නම් භාසෙය්‍යුම් తත්‍ර තුම්මේ නාගාතෝ නුඹලා ඒදී කෝප වෙන්න හොඳ නැහැ. ආඝාතෝ කියලා කිව්වේ කෝපයට. අපච්චයෝ කියලා කියන්නේ මේ ධම්නසටපත් වෙන්න එපා කියන. අපච්චයෝ කියන්නේ පළවෙනි එක නාගාතෝ කෝප වෙන්න එපා කිව්වා. දෙවෙනි එක අපච්චයෝ ධම්නසට මානසික ධම්නසට පැමිණෙන්න එපා කිව්වා. නචේතසෝ අනබිරද්දි කරණීය සිතින් අමනාමයට පැමිණෙන්න එපා කිව්වා. මේ වගේ පිළිගන්නේ ඇත්තටම මේ සංස්කාර ස්කන්ධයත් වේදනා ස්කන්ධයත් කියන ස්කන්ධ දෙක තමයි දැක්කුවේ. අර සංස්කාර චෛතසික වශයෙන් ඇති වෙන එක දැක්කුවා ආඝාතෝ කියන එක සහ අනබිරද්දි කරණීය කියන එක අපච්චයෝ කියන එකෙන් වේදනාවේ ධම්නස් වේදනාව දැක්කුවේ. ඒ නිසා සංස්කාර ස්කන්ධයත් වේදනා ස්කන්ධයත් මේක ඇතුලේ සංග්‍රහිතයි කියන එක අපි තේරුම් ගන්න ඕනේ. එතකොට මේ දෙක සංප්‍රයුක්ත වෙද්දිම සසු සංප්‍රයුක්ත ධර්මයන් මේකට ඇතුළත් වෙලා ප්‍රතික්ෂේප වෙලා යනවා. මෙහෙම පළවෙනියට උන්වහන්සේ කලේ මේ භික්ෂුන් වහන්සේ නමකට මේ වාගේ තැනකදී ඇති වෙන්න පුළුවන් මනෝපදේශීය වළක්වුව එක. මනෝපදේශී කියන එක තියෙනවා. අනේ මනෝපදේශීය වැළක්වුව. දෙවෙනුවට ආදීනව දක්වනවා.
මමංවා භික්කවේ පරේ අවන්නං වාසෙයුම් ධම්මස්ව අවන්නං වාසෙයුම් සංඝස්ව අවන්නං වාසෙයුම් తත්‍ර චේතුම් මේ අස්සත කුපිතාවා අනන්ත මනාවා ඔබ මේකට කුපිත වූවොත් නැත්නම් නොසතුටු වූවොත් අනන්ත මනා කියලා කියන්නේ නොසතුටු වූවොත් වන්නේද තුම්හං ඒ වස්සතේන අන්තරායෝ ඒ අකමැති වීමේ කිපීම අන්තරාය පිණිස පවතින්නේ ඔබටමයි. ඔබේ ප්‍රථම ධාන ආදියටම අන්තරාය පිණිස පවතින. ඒ නිසා කෝප වෙන්නත් එපා කිව්වා. දුම්නසට පැමිණෙන්නත් එපා කිව්වා. සිතින් අමනාපයට පැමිණෙන්නත් එපා කිව්වා. නොසතුටු සිතින් ඉන්නත් එපා කිව්වා. එහෙම වුණොත් ඒකේ හානියයි ඉෆෙක්ට් එක එන්නේ. ඔබටමයි කියන බුදුරණන් වහන්සේ ආදීනවත් දක්වලා කියනවා. පළවෙනියට මනෝපදේශය වැළක්වුවා. දෙවෙනියට ආදීනව සිහිපත් කළා. එතකොට මොකක් කරන්න ඕනේද? තවත් කියනවා බුදුරජාණන් ආපහු කියනවානේ තුම්මං ඒවස්ස තේන අන්තරාය ඊළඟට මමංවා භික්කවේ පරේ අවන්නං වාසෙයුම් ධම්මස්ව අවන්නං වාසෙයුම් සංඝස්ව අවන්නං වාසෙයුම් తත්‍ර තුම්මේ අස්සත කුපිතාව අනන්ත මනාව අපිනු එහෙනම් පරේසං සුභාසිතං දුබ්භාසිතං තුම්මේ ආජානීයාති මේ කියනවා ඕගොල්ලෝ මේවට කිපුණු මේවට කේන්ති ගත්තොත් හරිද අඩුම මේක කියන්නේ ඇත්තද බොරුද කියනවත් ඔබට තේරුම් ගන්න බැරි වෙනවනේ. වචනාර්ථවත් සලකන්න බැරි වෙනවනේ. අන්න එහෙමයි කියලා. ඒක සම්පූර්ණයෙන්ම නිකන් ඒ කියන්නේ බුද්ධ අවවාදයේවත් තේරුම් ගන්න බැරි මෝඩිය බවට පත් වෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා. මේ පළවෙනියටම ආඝාත කියන එක දාලා මේ කෝපය වැළැක්වුවා. ඇත්තටම මේ වෙලේ එතන හිටිය භික්ෂුන් වහන්සේලාට මේ කේන්ති යන ස්වභාවය භික්ෂුන් වහන්සේලා නෙමෙයි. ඒ භික්ෂුන්ට ආඝාතයක් නෑ. බුදුරජාණන් වහන්සේ පිළිවරාගෙන භික්ෂුන් වහන්සේලා. නැවත කුල පුත්‍රයන්ට මෙබඳු තැන්වලදී අකුසලයට පැමිණීම ප්‍රතිෂේධනය කරා. අන්න ඒකයි කලේ. නැවත දවසක දැන් හිතන්නකො අද කාලේ මේ වගේ ධර්ම විකෘතියක් කරනකොට අපිට භාග්‍යතුන් වහන්සේ පේන්නේ නැහැ. පළවෙනියට මේ වගේ ධර්ම විකෘතියකදී කල යුත්තේ මේ අකුසලයට පැමිණීමෙන් ප්‍රතිෂේධනය වීම. තරහ අරගෙන රණ්ඩු වෙලා මේක කරන්න පුළුවන් එකක් නෙමෙයි. ධර්මය අතක්කාවචරයින් දැන් දෙන්නේ තර්ක වාදයක් කරනවා නම් පෙරදීමට කියලා හිතාගෙන වාද කරොත් එහෙම කවුරු හරි කෙනෙක්ව ඒ වාදය ඇත්තටම ඒ කියන්නේ පරදින කෙනාට ධර්ම අවබෝධය වෙන්නේ. හැබැයි ධර්ම අවබෝධය වෙනස නිවන පිණිස මෙහෙලා පඬිත වේදනීය ධර්ම. නිවන පිණිස මෙහෙව හිතින් වාද කරොත් අන්න වාදයේ අවසානයේදී යහපැත්තේ ඉන්න කෙනාට ධර්ම අවබෝධය වෙන්න පුළුවන්. ඒ මොකද නිවන පිණිස මෙහෙව පුසිටතෝ වාද කිරීම සහ පෙරද්දවීමට වාද කිරීම කියන එක දෙකක්. නිසා පරදවීමට වාද කිරීමක් තථාගත ධර්මයේ නෑ. ඒ නිසා කිව්වේ මේ අකුසලයේ ප්‍රතිෂේධනය කරා. ඇයි අකුසලයේ ප්‍රතිෂේධනය කරේ? කුද්දෝ වත්තං නජානාති. කුද්දෝ වත්තං පස්සති. අන්දං තමන් තදාහෝති. යංකෝ දෝසහතේ. මේ ක්‍රෝධය ආවට පස්සේ අර්ථය ධර්මයේ පේන්නේ නැහැ පිටින්. අන්ධකාරයක් විතරයි තියෙන්නේ. අනත්ත් ජනනෝ කෝදෝ චිත්තපකෝ. මේ ක්‍රෝධය ජනනය කරන්නේ අනර්ථය. බයමන්තර තෝජහත. භය ජනනය කරන්නේ. චිත්ත ප්‍රකෝපය ජනනය කරන්නේ. තං ජනෝ නාව බුද්ධති. ඒ ජනයට කවදාවත් ධර්ම අවබෝධය කරන්න පුළුවන් කම. අන්න ඒක බුදුරණන් වහන්සේ පැහැදිලිවම දක්වලා තියෙනවා අංගුත්තර නිකායේදී සූත්‍රවලදී පවා. මෙහෙම සෑම අයුරකින්ම මනෝපදේශනය නිෂේධනය කරලා ආදීනව පෙන්නලා මුලින්ම කේන්ති ගන්න එපා නියුටල් වෙන්න කියන එක පෙන්නලා දැන් පිළිපැදිය යුතු ආකාරය දක්වනවා. යම් කිසි කෙනෙක් මමං ආභික්කවේ පරයවන්නං භාසෙයුම් ධම්මස්සවවන්නං භාසෙයුම් සංඝස්සවවන්නං භාසෙයුම් తත්‍ර තුම්මේ අභූතං අභූතතෝ නිබ්බේටේ තම්මං. මේක සිහිපත් කරනවා. ඕගොල්ලෝ මේම යම් කිසි කෙනෙක් අභූතෙන් චෝදනා කරද්දී සද්ද නැතුව ඉන්නත් එපා. න තුන්හි භවිතබ්බං අට කතාව එම කියලා තියෙනවා. ඒතන් සුත්වා මෙහෙම අහලා න තුන්හි භවිතබ්බං සද්ද නැතුව ඉන්න එපා. සද්ද නැතුව ඉන්න එපා. මේක අපි කෙරෙහි නෑ. ඉති පේතං අතච්ච. මේක අපි කෙරෙහි නෑ. නත්ති චේතං අම්හේසු නච පනේතං අම්හේසු සංවිද්‍යති. අපි ගාව මේක පේන්න නෑ කියන එක පැහැදිලි කරන්න කියනවා. අගුණේමලා විස්තර කරන්න කියලා තියෙනවා. හැම තැනකදීම නෙමෙයි දැන්. අපි හිතමුකෝ ඔබ දුස්සීලයක් නොවේ නම් ඔබේ ගුරුවරයා දුස්සීලයක් නොවේ නම් කියලා කවුරු හරි කෙනෙක් චෝදනා කරනවා. අන්න එතකොට ඒකට කරුණ අගුණේ දාලා දක්වන්න. සද්ද නැතුව හිටියම සැක උපදවන්න හේතු වෙනවනේ. දැන් කියන්න කියලා කියනවා. අන්න හැබැයි කේන්ති ගන්න නැතුව රණ්ඩු වෙන්න යන්න නැතුව මනෝපදේශය වළක්වාගෙන කුසලයේ ප්‍රතිෂේධනය කරගෙන කියලා දෙන්න කියන එක දක්වලා තියෙනවා. මෙහෙම මනෝපදේශය නොකොට මේ කාරණා විස්තර කළ යුතුයි කියන එක තමයි දක්වලා තියෙන්නේ. ඒක හරි ලස්සනයි. මෙහෙම අගුණ තලයේදී අත අගුණය ප්‍රකාශ කරනකොට කවුරු හරි කෙනෙක් තාදී ගුණය, ඉවසන ගුණය පෙන්වලා ඊළඟට කවුරු හරි කෙනෙක් ගුණ කියනවා. අන්න ඒක තමයි ඊළඟට තියෙන ওই විදිහටම මමං වාබික්කේ පරේ වන්නං වාසෙය්‍යෝ. කවුරු හරි කෙනෙක් මං ගැන හොඳ කියනවා.
తత్ర තුම්හින ආනන්දු. එයි නුඹලා සතුටටපත් වෙන්න එපා. ප්‍රීතියටපත් වෙන්න එපා. න සෝමනස්සං චේතසෝ උබ්බිලා විතක්කං කරණියං. සිතේ උල්පන ස්වභාවයට එන්න එපා. සොම්නස් භාවයට එන්න එපා. ඇයි? ඒක පෙර වගේම නුඹලාට ධාන වලට අහිත කර පිණිස පවතිනවා. එහෙම ඒවට සතුටු වෙච්ච ගමන් සමහරක් විට පරිහරණය කරන ධාන සමාපatti ආදී නැති වෙන්න පුළුවන්. ලෝකෙට ලුම් කිරීම වශයෙන්. දැන් හැබැයි කියනවා තමයි තමන් ගාව තියෙනවනම් අන්නේ තියෙනවා කියන එක පෙන්වන්න. දැන් උදාහරණයක් ඔබ සිල්වත්ද කියලා හෙව්වොත් සද්ද නැතුව ඉන්න එපා. මම සිල්වත් කියලා කියන්නේ. එහෙම බුදුරජාණන් වහන්සේ කියනවා සභාග භික්ෂුන් වහන්සේලාට ඔබ රහත්ද කියලා හෙව්වොත් සභාග භික්ෂුන් වහන්සේලාට හැමෝටම මේ ආහනානි ගිහියන්ට කීම තහනම් අපිට. සභාග භික්ෂුවක් කියලා කියන උපසම්පදාවේ ඉපත් වෙලා ඉන්න භික්ෂුවක් හෙව්වොත් ඒක කීමේ වරදක් වෙන්නේ නැහැ. ඇහුවොත් කියන්න කියලා දක්වලා තියෙනවා. හරි. දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් ඇයි ස්වාමීනි දැන් මම මේක වචනයක් ඕනේ අන්තරායක ධර්මයක් කියලා. ඇයි බුදුරජාණන් වහන්සේ කියන ගුණ කියද්දි ඒකට සතුටු වුණොත් ඒක අන්තරායක ධර්මයක්. ඔය ඉතින් සමහරව මගෙන් අහනවා මේ බුදු ගුණ එහෙම අහද්දී ඇඬෙනවා ස්වාමීනි හොඳයිද කියලා. දැන් මේවට උත්තරයක් ඇත්තටම සාමාන්‍ය ලෝකයක් එක්ක සසඳලා බැලුවාම ඇඬුණාට කමක් නැහැ. හැබැයි මෙතනදී කාරණා දෙකක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ එක තැනකදී කියලා තියෙනවානේ මේ මෙන්න මෙහෙම කතාවක් බුද්ධෝති කිත්තේ අන්තස්ස කායේ භවති යාපීති. යම් කිසි කෙනෙක් මේ බුද්ධ කියන වචනය දැනීමෙන් බුදුරජාණන් වහන්සේ කියන පැහැදීමෙන් බුදුරජාණන් වහන්සේ ගැන වර්ණනා කිරීම සිතීමෙන් එයාට දැනෙන ප්‍රීතිය මේ දඹදිවටත් වඩා ලොකුයි කියලා. අග්‍රතන පැහැදුනා කියලා. එහෙමනම් ඇයි ඒක අන්තරාය පිණිස පවතිනවා කියලා. පින්වත්නි මේකේ කතා දෙකක් තියෙනවා. එකක් තමයි ලෝභය මුල් කරගෙන ඇති කරගන්න එක සහ නෙක්ඛම්මය මුල් කරගන්න ඇති කරගන්න එක. බුදු ගුණ අහනකොට කෙනෙක්ට ඇඬෙනවා නම් ඒක නෙක්ඛම්මයට බර වූ සිතක් නෙමෙයි. ආයුෂ්මත් ඡන්න තෙරුන්ට පන්නාක් වගේ ගෘහාශ්‍රිත සෝමනස්සය. අන්න ඒකට කියනවා ගෘහාශ්‍රිත ප්‍රීති සෝමනස්සය. ඒක පින්වත්නි ගෙනල්ලා දෙන්න අනර්ථයක්. ඒ නිසාම ඡන්න තෙරුන්ට කවදාවත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන කම්ම ධර්ම විශේෂයක් උපදවා ගන්නට බැරි වුණා නේ. අවසානයේදී පිරිනිවන් පාන කාලේ බ්‍රහ්ම දණ්ඩනය පැනවුවට පස්සේ අන්න ඒකට බිය වුණා. බිය වෙලා අර ප්‍රීති සෝමනස්සය හැරලා ඒ විශේෂ උපදවා ගත්තා කියලා සිහිපත් කරනවා. ඒ නිසා මේ ගෘහාශ්‍රිත ප්‍රීති සෝමනස්සය බුදුගුණ අහනකොට ඇඬෙනවා කියන කාරණාව සමහර මේ ධර්මයේ දන්නේ නැතුව කියන කතාවක්. හැබැයි බුදුගුණ අහනකොට ඇඬෙනවා නම් ඒක ගෘහාශ්‍රිත ප්‍රීති සෝමනස්සය කියලා මතක තියාගන්න. එයින් ඔබට විශේෂයක් උපදවා ගන්නට නම් නොහැකි කමක් ලැබෙයි. මම මේ කියන්නේ අර කඳුළු පෙරාගෙන සමහරව අඬාගෙන ඉන්න අයට නැත්නම් 60 කඳුලක් සංවේගයට උනනවා කියන එකට නෙමෙයි. ඒක කාරණා දෙකක්. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ වර්ණනා කරේ යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ගැන හිතද්දී ප්‍රීතියක් ඇති වෙනවා කියලා. ඒක පින්වත්නි නෙක්ඛම්මයට නැඹුරු වූවා. අර අපේ බුදුහාමුදුරුවෝ අපේ ධර්මයේ කියන ගෘහාශ්‍රිත ප්‍රීති සෝමනස්සය වගේ නෙමෙයි. නෙක්ඛම්මයට නැඹුරු වූවක්. මෙන්න මේ නෙක්ඛම්මයට නැඹුරු වූ ප්‍රීතිය තමයි බුදුරජාණන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුණු කියන අග්‍රස්ථානීය පැහැදුනා කියන එක දක්වලා තියෙනවා. අන්න ඒකත් හරි හොඳයි. මොකද මේ ලෝභයෙන් පැහැදුනාට පස්සේ කෝධිය වගේ තමයි ලෝභය. ලුද්ධෝ අත්තං ජානාති. ලුද්ධෝ අත්තං පස්සති. ලුද්ධෝ ධම්මං පස්සති. අන්දං තමන් තදාහුති යම් ලෝභෝ සහතේනවා. මේ ලෝභය ආවට පස්සේ එහෙම තමයි වෙන්නේ. අර විදිහම ක්‍රෝධේම අනිත් පැත්ත. අනත්ත ජනනෝ ලෝභෝ ලෝභෝ චිත්ත පකෝපනෝ. බයමන්තරතෝ ජාතං තංජනෝ නහව බුද්ධිති. ඒ සත්‍යයට කවදාවත් ධර්ම අවබෝධය කරන්නේ. අන්න එහෙනම් පිළිපැදිය යුතු ආකාරය දක්වාට පස්සේ කියනවා තොපගේ ශාස්ත්‍රුන් වහන්සේ සර්වඥ රහත් සම්මා සම්බුද්දයි ධර්මයේ ස්වාකාතයි සංඝයා සුපටිපන්නයි කියන එක අහලා නිශ්ශබ්ද වෙන්න එපා. නිශ්ශබ්ද නොවිය යුතුයි. තුන්හි භවිතබ්බං පිළිගත යුතුයි. ඉතිපේතං භූතං ඔබ කියන අපි ගාව තියෙනවා. ඒ නිසා ඉතිපේතං මේක තච්ඡං මේක අපි ගාව තියෙනවා කියන එක සිහිපත් කරන්න. ඒ භාගතුන් වහන්සේ භගවා තමයි. මෙහෙමත් අරහං තමයි. මෙහෙමත් සම්මා සම්බුද්ධ තමයි ආදී වශයෙන් මේක දක්වන්න කියලා තියෙනවා. සභාග භික්ෂුන් වහන්සේලාට දක්වන්න කියලා කිව්වා. අර පාපිච්චතාවය අතහරිලා සසුනේ නොහිස් බව. ඒකට සසුනත් හිස් නෑ. මේක අදාළ තැනදී කිව්වහම මිනිස්සුන්ත් දැන් හිතන්නකො ධානලාභීෙක් ඉන්නවා. එයා ධානලාභී. ඒකට එයා ධානලාභී කියලා කියන්නේ බය වෙන්න ඕනේ නෑ. සභාග භික්ෂුන් වහන්සේලාට කිව්වට පස්සේ ඒකේ සසුනේ නොහිස් භාවයත් රැඳෙනවා. සසුන හිස් නෑ කියන්නේ. හැබැයි පාපිච්චතාවය කියලා කියන්නේ මේ ලාභයන් ලෝභයන් වැඩිීමේ කැමැත්ත තමන්ගේ හිත පෙරළුවාට පස්සේ මේ අහුවෙන ගීයටයි ටීවී වලටයි රේඩියෝ වලටයි කියලාගෙන මම රහත් වගේ රඟපානවා නිකන් රහත් වෙලා වගේ ඇක්ටිං කරනවා රහත් කියලා කියනවා මේ ඔක්කොම පාපිච්චතාවය නිසා අර සසුනේ නොහිස් බව දක්වන්න කියන කතාවක් නෙමෙයි කියන එක පැහැදිලිවම බ්‍රහ්මජාල සූත්‍රයේ දක්වලා තියෙනවා. ඉතින් ඒකයි අපි ඔය පහුගිය කාලේ ඇත්තටම තමන් රහත් කියාගන්න ඇතැම් පිරිස් වලට කතා කරා එන්න අපිත් එක කියලා අපි මේවා ඇත්තටම කියවලා තියෙනවා. අපි මේවා දන්නවා. ඉතින් ආවම පස්සේ අපිට උන්න මේවා පෙන්වන්න පුළුවන්. මේවල මේ තවත් අපි දන්න දේවල් තියෙනවා. මේ ධර්මයේ ඇතුලේ. මේවා පෙන්වනවා නම් ඔවුන්ගේ රහත් භාවයන් උඩින් කනින් විසි වෙලා යනවා.
ඉතින් නමුත් ඔවුන් එන්නේ නැහැ. ඒකට හේතුව ඔවුන් දන්නවා ඔවුන්ගේ අර පාපිච්චතාවය කියන එක ඔවුන්ට තියෙන බව. ඒ නිසා තමයි මේක එහෙම මගහරින්නේ. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. මෙන්න මේ ආකාරයට තමයි ඉතින් මේක සාමාන්‍යයෙන් දක්වීම කරලා තියෙන්නේ මේ සූත්‍රයේ මේ පාඩය වෙනකම්. ඊළඟ කොටස අපි ඊළඟ දේශනාවේදී විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් මේ දේශනාව මෙතනින් අවසන් කරන්නම්. අද දවසේ මේ දේශනාව ඔබට ශ්‍රවණය කිරීමට අවස්ථාව අවකාශය සලසා දෙමින් මේ දේශනාවන් වල දායකත්වය ගන්න පින්වතුන් ඉන්නවා. මේ පින්වතුන්ලාට පින් සිද්ධ වෙන තමයි මේවා අපි මේ අන්තර්ජාලයට මුදා හරින්න බොහෝ දෙනෙක් හිතසුව පිණිස. ඉතින් අද දවසේ මේ උතුම් දේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරන බව සිහිපත් කරලා තිබ්බේ. මීට වසර 3කට ඉහතදී මිය පරලොව යන්නට යෙදුණු SK බී ජානක චමින්ද හේරත් මහත්මයාට පින් පිළිස පවුලේ සෑම සියලු දෙනාට හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමට දේශකයන් වහන්සේ ඇතුළු සියලුම පින්වත් සියලු දෙනාට ආශිර්වාද කිරීමට සුජීවත් සියලු දෙනාට සුඛ ප්‍රතිපදාවෙන් ධර්ම අවබෝධයෙන් නිවනින් නිවෙන්නට කියලා මේ පින්කම මේ ආකාරයෙන් සිදු කරලා තියෙනවා. උන්ගේ ප්‍රාර්ථනා පරිදි නමින් නීදිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් වේවා. සසර ජීවිතයේ සූපත් භාවයටපත් වේවා. ඉක්මන් භවයක පතන බෝධියකින් උතුම් නිර්වාණය සුවසේම සාක්ෂාත් වේවා කියලා අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ වගේම දවස් මේ දේශනාව ශ්‍රවණය කළ ඔබ සියලු දෙනෙක්ටම දේශනාව සඳහා දායකත්වයේ දැක්වූ ඔබ සියලු දෙනාටම මේ තථාගත ධර්මයේ නිවැරදිව අවබෝධ කරගෙන තථාගත ධම්ම රස විඳින්නට මේ කුසල් පාරමී වේවා, පාරමී ශක්තියක්, පාරමී ධමයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට දේශනාව අවසන් කරනවා. ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.